level කරලා ඉවර වෙලා A level කරන්න කියන subject එකවත් මට හිතා ගන්න බැරි තැනට මම ආවා. මට ඕන වුණේ නැහැ කියන කිසිම subject එකකින් මට කැමති දේ කරන්න පුළුවන් කියන හැඟීමක් මට ආවේ නැහැ. ඒ වෙනකොට මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ entrepreneurship එක ගැන, businesses ගැන, තනියම වැඩ කරන්න පුළුවන් කියන දේ ගැන දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ වෙනකොට අපේ mindset එක ඇදලා තිබුණේ ඉගෙන ගන්න job එකක් කරන්න. මොකද සමාජයේ රස්තිය අඩු ගන්නවා වගේ තරුණ කෙනෙක්ට එන්න පුළුවන් ගැටලු ඔක්කොටම මම මුණ පෑවා. මම මෙන්න මේකයි කරලා යුත්තේ කියන එක අපේ ජීවිත කාලෙම ආගෙන යන්න වෙනවා. සමහර අය අවුරුදු 13 12 වෙනවා. අපි කියනවා self made young millionaires ලා කියලා. හරිද? ඒ වගේම තමයි සමහර අය අවුරුදු 65 ම ගන්නවා. විශේෂයෙන්ම KFC founder වගේ. ඒ වගේ slow start එකකට යන්න කැමති නෑ. හේතුව informations තියෙනවා. ඒගොල්ලෝ grow up වෙලා තින්නේ digital world එකත් එක්ක. One tap away everything one tap next minute end on. අපි තමයි post card එකක් ගහලා දවස් 3ක් 4ක් බලන් ඉන්නේ ඒක යනවාද කියලා බලන්න. ඉතින් මේ කාලේදී ඕක කරගත්ත ප්‍රශ්න මුලින්ම මම කම්පියුටර් එකක් කොහොමද හරියට නිර්මාණ කරන software එකක් ඇත්තටම real client කෙනෙක්ගේ project එකක් මිනිස්සුත් එක්ක කොහොමද මිනිස්සුන්ව තේරුම් ගන්න මෙයාට මොකක්ද ඕන කියන එක අන්නේ මිනිස්සුත් එක්ක අපි කොහොමද සාකම්පිතව කටයුතු කරන්නේ මෙන්න මේ වගේ දේවල් මම මේ පොඩි job එකෙන් උනත් ඉගෙන ගන්නවා. අද තියෙන පඩිය නෙමෙයි ඊළඟ මාසේ පඩිය හම්බුනත් අපේ වියදම් මේකට අනුව සෙට් වෙනවා. ආයෙ තව පඩියක් වැඩි කරගත්තත් ඒකට වියදම් සෙට් වෙනවා. ඒක තමයි අපේ human nature එකනේ. මතක් කරනවා Upwork, එදාස් Lodex, Elance, freelancer.com, එතකොට 99 design. ඒවා මම කරලා පොඩි මුදල් හෙව්වා. හොයලා පිලිපින් වලින් PayPal account එකක් අද දාන සිද්ධාන්ත එක්කම කරලා සල්ලිත් withdraw කරගත්තා. එතකොට මේක මට proof of concept එකක් වුණා මේ online කියන එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එක. සල්ලි කියන එක මගේ motivation එක නෙමෙයි. design කියන එක තමයි මගේ motivation එක. ඉතින් මම financial වශයෙන් ගත්තොත් එහෙම 1 million වලට වඩා වැඩි salary එකක් තමයි හම්බ වෙන්නේ. අපි සල්ලි වලට තමයි work කරන්නේ. end of the day ඒක තමයි result එක. නමුත් මගේ purpose එක ඒක නෙමෙයි. purpose එක ඔයාගේ result එක කරගත්තොත් ඔයා කරන දේ නිකන් දෙයක් වෙනවා. ඒක හැමෝම කරන දෙයක් වෙනවා. ඒක මේ පැහැදිලිව දැන් කියන්න මම මේ කොතනවත් කියපු නැති දෙයක් මේ කියන්නේ. online entrepreneur නොවෙන්නේ කවුද කියන එක ලේසි කියන එක මම හිතන්නේ. නෝන අයත් දන්න Photoshop කියන ඒවා. ඒ තරම් normalize වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් minimum requirement එක ඔයාට හොඳට design කරන්න පුළුවන් එක. ආයුබෝවන් e-learning.lk තුලින් අපි විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා කරනවා. විද්‍යාව හා තාක්ෂණය, සමාජීය කරුණු, ව්‍යවසායකත්වයේ වගේ දේවල්. අද ව්‍යවසායකත්වය ගැන කතා කරන්න ලංකාවේ ඔබ කවුරුත් දන්නා හඳුනන කියන්නේ ඔන්ලයින් entrepreneurship ගැන කතා කරන කට්ටිය නම් නොදන්න පුද්ගලෙක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම දන්න පුද්ගලෙක්. එතුමත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මෙතෙක් කල් එතුමාගෙන් පිට නොවිච්ච සහ අලුතෙන් ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් අදහස් ටිකක් ගැන. ඉතින් එතුමාව මම හඳුන්වා දෙන්න. ඊට කලින් මම පොඩ්ඩක් කියන්න ඕනේ මේ ලංකාවේ තියෙනවා ගොඩාක් ගැටලු විශේෂයෙන්ම නව පරම්පරාව IT හා සම්බන්ධ එහෙම නැත්නම් ඩිසයිනින් ක්ෂේත්‍රයට පිවිසෙද්දී ඒගොල්ලන්ගේ තියෙන දැනුම සහ ඒගොල්ලෝ ඒ ලෝකයේ දකින ආකාරය පිළිබඳ ඒගොල්ලෝ දාන කමෙන්ට්ස් නගන ප්‍රශ්න ඒ වගේන් අපි තේරුම් ගන්නවා නෑ මේක අපිට ඒගොල්ලන්ට උපදෙස් දීම තුලින් එහෙම නැත්නම් ඒ ක්ෂේත්‍රයේ ඉහළට ගිය පුද්ගලින්ගේ අත්දැකීම බෙදා ගැනීම තුලින් ඒගොල්ලන්ට යම් මඟ පෙන්වීමක් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ ඔස්සේ තමයි අපි මේ වැඩසටහන අද ආරම්භ කරන්න හිතුවේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා චරිත් වීරසූරිය මහත්මයා. ඔයගොල්ලෝ දන්න අන්තර්ජාලයේ Blaze Academy කියන YouTube channel එක නිර්මාතෘවරයා. ඒ වගේම ඉතා හොඳ වටිනා අදහස් ගොන්නක් එතුමා සතුව තියෙනවා. එතුමාගේ පරිකල්පනය ඒ වගේම සංකල්ප ස්ටෝරුව මම හිතන්නේ අපේ කලින් වැඩසටහනකදී මේ සංකල්ප ස්ටෝරුව කියන වචනේ අපි භාවිතා කරා. ඒක ගොඩක් විශාලයි. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට දෙයක් ගන්න පුළුවන්. අපි එතුමාව අද කැඳවලා තියෙනවා ස්ටුඩියෝ එකට. අයිබෝන් මරන්නේ. අයිබෝන්. චරිත් අපිට කියන්න දැන් මම ඔබව අඳුරගන්නේ YouTube හරහාම තමයි. ඊට පස්සේ මම ඔබට Messenger එකේ message එකක් කියලා තමයි අපි අඳුරගෙන කතා බහ කරන්නේ. ඒ අතරේ ඔබත් මට එවනවා මම හිතන්නේ audio clip එකක් යම් ප්‍රශ්නයක් සම්බන්ධව. එතකොට මේ ප්‍රශ්නෙත් අපි ගොඩක් කතා කරපු දෙයක්. ඒක ගැනත් අපි මේ සාකච්ඡාවේ දෙනවා. ඉතින් මම මෙතෙන්දී පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්න ඔබ දකින්නේ කොහොමද? කියන්නේ ඔබ කවුද? මාව දකින්නේ ඇත්තටම මම ඩිසයිනර් කෙනෙක්. මම ඩිසයින් කියන දෙයට ඉතාමත්ම ආස කරන ප්‍රිය කරන කෙනෙක්. ඉතින් මම මේ ඩිසයිනින් කියන දේ මගේ ජීවිතයට ඇතුල් වෙන්නේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක තුල තියෙන දේ නිසා තමයි. මොකද ඩිසයින්ස් වලින් අපි කරන්නේ ඇත්තටම මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන එක. ඒක ඩිසයින් එකේ එක ෆෝම්ස් තියෙන පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම ආදරය කරන කෙනෙක් කියලා කිව්වොත් නිවැරදියි. හොඳයි. දැන් ඔබේ ජීවිත කතාවත් පිළිබඳව අපි යම් සංවාදයක යෙදුණා. මම පොඩ්ඩක් අපේ කට්ටියට දැනගන්නත් එක්ක අහන්නම් පාසල් අධ්‍යාපනය ඉවර කරන්න ගිහිල්ලා ඔබ මොකක් හරි වෙනත් තීරණයකට එළඹුණාද? පොඩ්ඩක් ඔබ ඒ පිළිබඳව දැනුවත් කරන්න.
ඔව් අපි පොඩි කාලේ ඉඳන් අපේ තියෙන පුරුද්ද තමයි අපි වැඩිහිටියෙක් කියන දේ අහලා ඒ විදිහට වැඩ කරගෙන යන එක. ඉතින් මමත් පාසල් කාලේදී පාසල් අධ්‍යාපනය පටන් ගත්තම ඉස්කෝලේ වැඩ හොඳ පිළිවෙලට කරගෙන මට මතකයි මම අවුරුදු 6 වසරේ වගේ ඉඳන් පන්තියේ පළවෙනි අවුරුදු 9 වසර 10 වසර වෙනකම් මම පන්තියේ පළවෙනි. ඒ තරම් අර කියන දේ නිසියාකාරව කරගෙන ගුරුවරු කියන දේවල් ඒ විදිහටම පිළිපැදලා කටපාඩම් කරලා එහෙම ආපු කෙනෙක්. සිස්ටම් එකේ ආපු කෙනෙක්. නමුත් එක සම්දිස්ථානයකදී කරුණු කාරණා අපිට ලැබෙනකොට අපි සමාජයේ එක ආර්ථික ප්‍රශ්න, එතකොට සමාජීය ප්‍රශ්න මේ දේවල් අපිට එනකොට අපේ මයින්ඩ් සෙට් එක චේන්ජ් වෙනවා. එහෙම නැත්නම් අපි කරන දේ ගැන අරමුණක් තියනවද කියලා දැනෙනවා. ඒ දේ මට තදින්ම දැනුණා. ඒක නිසා මම අවුරුදු 10 වසරේදී 11 වසරේදී වෙනකොට මට අධ්‍යාපනයට කියන මොටිවේෂන් එක අඩු වෙලා ගියා. ඒතර මට මතකයි හොඳටම 11 වසරේදී මම පන්ති 3 වෙනියා වුණා. කියන්නේ මම ජීවිතේ පළවෙනි පාට වගේ. ඉතින් ඒක නිසා ඒ தත්ත්වය ඇති වුණේ මට අර අධ්‍යාපනයේ තිබුණු මොටිවේෂන් එක නැතුණා. ඉගෙනගෙන මොකද්ද කරන්නේ? මෙච්චර කාලයක් යන්නේ ඇයි? අන්නේ ප්‍රශ්නේ මට මගේ හිතට ආවා. ඉතින් අන්න ඒක නිසා මම O level කරලා ඉවර වෙලා A level කරන්න කියන සබ්ජෙක්ට් එකවත් මට හිතා ගන්න බැරි තැනට මම ආවා. මට ඕන වුණේ නැහැ කියන කිසිම සබ්ජෙක්ට් එකකින් මට කැමති දේ කරන්න පුළුවන් කියන හැඟීමක් මට ආවේ නැහැ. ඒ වෙනකොට මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ entrepreneurship එක ගැන, businesses ගැන, තනියම වැඩ කරන්න පුළුවන් කියන දේ ගැන දැනගෙන හිටියේ නැහැ. මොකද ඒ වෙනකොට අපේ mindset එක ඇදලා තිබුණේ ඉගෙන ගන්න job එකක් කරන්න. මොකද්ද කරන job එක කියන එකවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් එතකොට මම A level කරන්න maths තෝරගන්නේ මගේ යාළුවා maths කරන නිසා. ඒ කියන්නේ මගේ අපේ ගෙවල් ළඟ හිටපු යාළුවා මැත්ස් කරන නිසා තමයි මම මැත්ස් කරනවා කියලා හිතන් හිටියේ. ඒතර මොකද්ද කියන එක නේවත් අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා ඉතින් මාස 6ක් 7ක් විතර ගියාට පස්සේ මට තේරුණා මේක මට තේරෙන්නෙත් නැහැ. මේකට මට කිසිම ආසාවක් නැහැ, මොටිවේෂන් එකක් නැහැ. මේකෙන් වෙන්නේ නිකන් සල්ලි, කාලය දෙකම නාස්ති වෙන එක විතරයි කියලා මම අධ්‍යාපනයට සමුදුන්නා. ඉතින් ගොඩක් ඒ කියන්නේ ඔබට අධ්‍යාපනය ලැබලා අර එන්ඩ් එකක්. ඒක මේක ළඟා කරගන්න පුළුවන් දෙයක් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. මගේ ආකල්පත් එක්ක මගේ ආසාවන් එක්ක මම දැක්කේ නෑ මේක මේ තුලින් යන්න මේක කොහොමද මට උදව් වෙන්නේ මට උදව් වෙන්නේ කියන ස්ට්‍රීම් එකක් ගැන මට අයිඩියා එකක් තිබුණේ නෑ. ඒක මගේ අවයර්නස් එක නැතිකම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර විට ඒක අපි හිටපු කාලේ හැටියට තොරතුරු වල තියෙන access to information කියන එක අඩු හින්දා වෙන්නත් පුළුවන්. මොකද අපිට ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ගොඩක් දේවල් පේපර් වලින් දකින්නේ. ඒ වගේ ආශ්‍රය කරන්න කියලා ලොකු ඒ වගේ සමාජයකට ගියපු කෙනෙක් අපේ පරිසරය තුලින් මට හොයාගන්න හම්බුන්නේ නැහැ. කියන්නේ මොටිවේට් කරන්න කියන්න කෙනෙක් හම්බුනේ නැහැ. වෙනස් විදිහකට හිතන්න කියන එක. ඒක නිසා තමයි මම ඊළල් කරන එක නැවැත්තුවේ. ඊට පස්සේ මොකද? ඊට පස්සේ ඉතින් මම මගේ ජීවිතේ ෆිගර් අවුට් කරන්න උත්සාහ කරා. විවිධ දේවල් කරා. ඒකම වැරදි සමාජ දේවල් වලට සමාජයේ රස්ති අඩු ගන්න වගේ තරුණ කෙනෙක්ට එන්න පුළුවන් ගැටලු ඔක්කොටම මම මුහුණ පෑවා. ඒ හේතුව අර මොටිවේෂන් එක කියන එක, ඒ කියන්නේ මගේ ජීවිතේ මම කරන්න ඕන මොකද්ද කියන එක ක්ලැරිටි එක මට තිබුණ නැති හින්දා. ඉතින් මේ ක්ලැරිටි එක තමයි අපි ඉස්සෙල්ලාම අපි ලබා ගන්න ඕන කියන එක තමයි මම විශ්වාස කරන දේ. ඒකට මම කියන්නේ identify you කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන most difficult, ඒ කියන්නේ ගොඩක්ම අමාරු දේ තමයි තමන් කවුද කියලා අඳුරගන්න එක. තමන් කවුද කියලා තමන් අඳුරගන්න එක. මොකද මේ අපිට බැරි නම් අපි කවුද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න, අඳුරගන්න තව කෙනෙක් කොහොමද අඳුරගන්නේ මාව කොයි කෙනෙක් විදියටද? ඒ හින්දා යා මං ගැන දකින සංකල්පය වැරදි වෙන්න පුළුවන්. එයා මං ගැන දකින පර්ස්පෙක්ටිව් එක වැරදි වෙන්න පුළුවන්. ඔබ ගැන අවබෝධ කරගත්ත වයස් කාලය කොයි කාලේ? ඇත්තටම මම තාමත් මම හොයාගෙන යනවා. ඒ කියන්නේ මගේ පර්ෆෙක්ට් මම මෙන්න මේකයි කරලා යුත්තේ කියන එක අපිට ජීවිත කාලෙම හොයාගෙන යන්න වෙනවා. සමහර අය අවුරුදු 13 12 වෙනවා. අපි කියනවා self made young millionaires ලා ගැන. හරිද? ඒ වගේම තමයි සමහර අය අවුරුදු 65 හොයා ගන්නවා. විශේෂයෙන්ම KFC founder වගේ. එයා අවුරුදු 65 ගිහලා තමයි passion එක food making කියන එක ඉඳගෙන. ඒක නිසා අපිට කියන්න බෑ අපි මොකද්ද හරිම දේ කියන එක. සමහර වෙලාවට ලකීලි ඔයාගේ දේවල් ඔයා එක්ස්පෙරිමන්ට් කරනකොට ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔකට හොඳම එක්සැම්පල් එකක් තමයි මම කෝස් එකක් කරා එක්තරා ප්‍රසිද්ධ ආයතනයක. ඉතින් එයා මගේ ළඟම එහා පැත්තේ හිටපු එක ස්ටුඩන්ට් කෙනෙක් හිටියා. එයායි මායි දෙන්නම එකට තමයි ඩිසයින් කරන්නේ. එයා මගේ හැමදේම අහනවා. මොකද එයාට ඒක තේරෙන්නේ නැහැ. ඒක එයාගේ පැෂන් එක නෙමෙයි. හරිද? ඊට පස්සේ මෙයා ක්ලාස් එන්න නැතුව ගියා. හරිද? මාස 6කින් මෙයා මට නිව්සීලන්ත වලින් ඉඳන් කෝල් කරනවා. එයා මේ බේකරි කෝස් එකක් කරලා නිව්සීලන්ත ගිහලා. ඉතින් අන්න ඒක නිසා තමන්ගේ පැෂන් එක මොකද්ද කියලා තමයි ඩිෆරන්ට් දේවල් එක්ස්පෙරිමන්ට් කරන්න ඕන. අපි වැටිච්ච තැන ඉඳන් ඒකම කරගෙන එතනම කරගෙන ඉන්න නැතුව ඩිෆරන්ට් දේවල් එක්ස්පෙරිමන්ට් කරලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. මොකද්ද මාව most exciting thing. මං හැපි වෙන්නේ මොකද්ද මොන වගේ දෙයක් කරලා. What gets me out of the bed in the morning. Yes.
අන්න ඒක තමයි අපි ඩිෆයින් කරගන්න ඕන ප්‍රධාන දේ. ඉතින් ඕක ඩිෆයින් කරගෙන මට යම්කිසි කාලයක් ගත වුණා. මම ඩිෆරන්ට් දේවල් බැලුවා. ඉතින් ඒ අතරතුරේදී ආර්ථික තත්ත්වය සම්පර්ක කරගන්න, සමාජීය දේවල් සම්පර්ක කරගන්න මට විවිධ ජොබ් වල නියැලෙන්න සිද්ධ වුණා. ඉතින් මගේ පළවෙනි ජොබ් එක ඉදිරියට කරන්න උනේ ඕ ලෙවල් කරලා ඉවරනාට පස්සේ මට කම්පියුටර් එකක් ගන්න ඕන. මොකද කම්පියුටරයක් තිබුණ නැති නිසා මේ ඊට පස්සේ මම ගියා A level result එනකන් මම ගියා රෙස්ටොරන්ට් එකක කැෂියර්. එන්නේ විදිහේ තමයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ මගේ අනිත් දේවල් ෆුල්ෆිල් කරගන්න. මට ඕන ඉන්ග්‍රේඩියන්ට්ස් ටික මාව හදා ගන්න ඕන ඉන්ග්‍රේඩියන්ට්ස් ටික ගන්න. මට ඒ වගේ දේවල් කරන්න සිද්ධ වුණා. ඉතින් දැන් ඉන්න ගොඩක් අය ඒ වගේ ස්ලෝ ස්ටාර්ට් එකකට යන්න කැමති නැහැ. හේතුව ඉන්ෆෝමේෂන්ස් තියෙනවා. ඒගොල්ලෝ grow up වෙලා තින්නේ ඩිජිටල් වර්ල්ඩ් එකත් එක්ක. one tap away everything one tap next minute end on. අපි තමයි පෝස්ට් කාඩ් එකක් ගහලා දවස් 3ක් 4ක් බලන් ඉන්නේ ඒක යනවාද කියලා බලන්න. අර ඒ වගේ අර ඉවසීමකින් තමයි පටන් ගත්තේ. හැබැයි ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නෑ මම මේ කරන්නේ මගේ හරි දේ කියන එක මම දැනගෙන හිටියේ නෑ. මේකද හරි මේකද වැරදි කියන එක මම දැනගෙන ගලාගෙන ඉඳ දුන්නා. මම මගේ ජීවිතේ අන්ෆෝල්ඩ් වෙන්න ඉඩ දුන්නා. ඒක ප්‍රොබ්ලම්ස් එක්ක එනකොට ගලාගෙන දියැලක් වගේ දියැල්ල අපි කවදාකවත් ප්ලෑන් කරන්නේ නැහැ නේ විදිය. ඒකනේ ඒකේ තියෙන නැචරලිටි එක තියෙනවා. වාද ගිහිල්ලා බලන දියැල්ල නෙමෙයි තව සතියකින් එනකොට තියෙන්නේ. ඒක නිසා ඒන බාධක ඒ බාධක මැඩ පවත්වන විදිය අන්න එකෙන් තමයි මම හිතන විදියට මගේ ජීවිතේ බියුටි එක, සක්සස් එක, වැලියු එක කියන එක ඇට්ටුනේ. මේක හොඳ උදාහරණයක්. මෙතුමා සඳහන් කරා මෙතුමා එයාගේ ජීවිතයේ පරමාර්ථය හොයාගෙන යන ගමනේදී අර මූලිකව ඇති වෙන ආර්ථික බාධක ටික විසඳ ගන්න පොඩි ජොබ් එක නියලුණා කියලා. ඒක එයාගේ අල්ටිමේට් ජොබ් එකේ අවසාන ජොබ් එක නෙමෙයි, සිහිනේ නෙමෙයි. නමුත් ඒක తాවකාලික උදව්වක් ඒ අදාළ සිහිනයට යන්න. මේක ගැන අපි කතා කරා තව තැනක. ඒක තමයි අපේ learn to learn පාඨමාලාව. ඒක නොමිලේ ඔයගලන්ට බලන්න පුළුවන්. කොහොමද ඔයගොල්ලෝ ඉස්කෝලෙන් අවුට් වුණත් ගමන් හරි එහෙම නැත්නම් අවුරුදු 16 17 ඉඳලම ජීවිතේ තමන්ගේ දැක්ම හොයාගෙන යන්න තියෙන මාර්ගය විස්තර කරනවා. ඉතින් ඒක බලන්න මෙන්න මේ ලින්ක් එකෙන් ඔයගලන්ට මේ පාඨමාලාවට නොමිලේ සහභාගී වෙලා මේ හා සම්බන්ධ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒක කරන්නේත් මෙතුමා වගේම ජීවිතේ තමන්ගේ ටාගට් එක ටිකක් පහුවෙලා හොයාගත්ත කෙනෙක් එයාගේ අත්දැකීම් ෂෙයා කරන පාඨමාලාවක් හරහා. ඒකත් අනිවාර්යෙන් බලන්න. හරිද මම ඊළඟ ප්‍රශ්නෙට එන්නම්. දැන් ඔබ කටාර යනවා ඊට පස්සේ. ලංකාවේ ඉඳලා ජොබ්ස් පොඩි ප්‍රමාණයක් කරලා ඔබ යනවා කටාර. කොහොමද මේ කටා යන වැඩේ ඒ ගමන සෙට් උනේ? සහ එහෙ ගියාට පස්සේ ඔබට ඇතිවෙච්ච අත්දැකීම් මොනවද? මුලින්ම මම මේ රෙස්ටොරන්ට් එක වැඩ කරනවා කම්පියුටර් එකක් අරගෙන ඩිසයිනින් කියන දේවල් ගැන එක්ස්ප්ලෝර් කරා. පොඩි කම්පියුටර් එකක් වුණත් ඒකෙන් මට යම් කිසි දෙයක් කරගන්න පුළුවන්කමක් තිබුණා වෙනකොට. ඉතින් මේ දේවල් එක්ක ආපු එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ඕන වුණා කම්පියුටර් එකකින් කරන ජොබ් එකක් කරන්න. මේ කොයි කාලෙද? මේ මං කියන්නේ 2003 2004 විතර. ඉතින් මේ කාලෙදී ඊට පස්සේ මම කරපු වැඩේ කමියුනිකේෂන් එකක වැඩ ගියා. මොකද ඒකේ තමයි සාමාන්‍යයෙන් ටයිප් සෙටින් එතකොට ඔය ලස්සන කවර්ස් බැනර්ස් එහෙම ඩිසයින් කරන දේවල් තියෙනවා. ඒකේ පඩියත් රුපියල් 3000යි කමක් නැහැ මට ඉගෙන ගන්න පුළුවන් නේ කියලා මම ගියා. මං කියන්නේ 2004 2005 වගේ කාලේ. ඉතින් මේ කාලෙදී ඕක කරගත්තට පස්සේ තමයි මුලින්ම මම කම්පියුටර් එක කොහොමද හරියට නිර්මාණ කරන software එකක් ඇත්තටම real client කෙනෙක්ගේ project එකක් මිනිස්සුත් එක්ක කොහොමද මිනිස්සුන්ව තේරුම් ගන්න මෙයාට මොකද්ද ඕන කියන එක අන්නේ මිනිස්සුත් එක්ක අපි කොහොමද සාකම්පිතව කටයුතු කරන්නේ මෙන්න මේ වගේ දේවල් මම මේ පොඩි job එකෙන් උනා ඉගෙන ගත්තා විශේෂයෙන් මිනිස්සුත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියන එක communication කියන එක කොහොමද අපි idea එකක් අපේ expression එකක් කොහොමද එයාට පැහැදිලි කරන්නේ මෙන්න මේ දේවල් ඉගෙන ගත්තී මේ පොඩි job එකකින් ඉතින් මේ පොඩි job එකකින් කරගෙන හිටියට පස්සේ මට තේරුණා ඉතින් මේ වගේ දේවල් දිගටම කරගෙන ඉඳලා හරියන්නේ නැහැ මොකද මගේ ෆයිනෑන්ෂල් පැත්ත බලන්නත් එපානේ. ඇත්තටම රුපියල් 3000ක් කියන්නේ ඒ දවස්වල හැටියට සාමාන්‍යයෙන් ලොකු දෙයක් කරන්න බෑ. කන බොන එක වගේ පොඩි දෙයක් කරගන්න එක විතරයි. ඒක නිසා ඊට පස්සේ මට කොහොම හරි වාසනාවකට සෙට් වුණා ලංකාවේ සාමාන්‍යයෙන් ටිකක් නම දරපු ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම ඒකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන දිගටම යනකොට මම මේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි කියන කල්චර් එක. ඒ කියන්නේ කොහොමද බ්‍රෑන්ඩ් කන්සල්ටිං ඇන්ඩ් ඇඩ්වර්ටයිසිං කියන සෙග්මන්ට් එකට මම වැටුණා. ඉතින් මෙතන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කියලා කියන්න පුළුවන්. මෙතෙන්දි මම ගොඩක් ඩිසයිනින් ගැන, බ්‍රෑන්ඩ් කන්සල්ටිං ගැන, බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකක්ද? එතකොට බ්‍රෑන්ඩ් එකකින් කොහොමද අපි කමියුනිකේෂන් එකක් කරන්නේ? කෙනෙක්ට අපි කොහොමද පයින්ඩ් එකක් දෙන්නේ? කොහොමද කෙනෙක්ගේ ඉන්ෆෝමේෂන් එකක් ගන්න එක අපි කොහොමද හොඳ පැට්‍රිකලි කරලා ඒකට හොඳ රිසල්ට් එකක් දෙන්නේ? මෙන්න මේ වගේ දේවල්. ඒ වගේ තමයි බිස්නස් වල තියෙන ක්‍රිටිකල් ප්‍රොබ්ලම්ස් කොහොමද අපි ඩිසයින්ස් වලින් සෝල්ව් කරන්නේ කියන එක ඉගෙන ගත්තා. ඉතින් මෙන්න මේ තුලින් ආපු එක්ස්පෝෂර් එකත් එක්ක මට පිටරට යන්න හම්බුණා. කටාර ඒ ආයතන තුලින්ම ආයතන තුලින් නෙමෙයි.
ඉතින් ඔය ආයතනයේ වැඩ කරනකොට මම හැමතිස්සෙම එක්ස්ප්ලෝරර් කෙනෙක්. මම ප්‍රොබ්ලම් සෝල්වර් කෙනෙක්. මම ආයතනයේ වැඩ කරත් අපි හැමෝම දන්නවා අපිට අද තියෙන පඩිය නෙමෙයි ඊළඟ මාසේ පඩිය හම්බුනත් අපේ වියදම් මේකට අනුව සෙට් වෙනවා. ආයෙ තව පඩියක් වැඩි කරගත්තත් ඒකට වියදම් සෙට් වෙනවා. ඒක තමයි අපේ හියුමන් නේචර් එකනේ. අපි ඉස්සර ගත්ත ආපහු යන්න බෑ. බෑ ආයෙ හැරෙන්න බෑ. අපි එතනට ආවා නම් එතනින් තව ටිකක් ඉහළට යන්න තමයි අපි බලන්නේ. ඉතින් ඒක කරනකොට මම ඔන්ලයින් එකෙන් මගේ තිබුණු දැනුමත් එක්ක මම සර්ච් කරලා බැලුවා ෆ්‍රීලාන්ස් වෙබ්සයිට්ස් මොනවද තියෙන්නේ. විශේෂයෙන්ම මතක් කරනවා Upwork, ඒ දවස්වල ODX, Elance, freelancer.com, එතකොට 99 designs මෙන්න මේ sites හතර ගැන මම හොඳට ස්ටඩි කරා කොහොමද මේ sites වල වැඩ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහ ඔන්ලයින් සල්ලි හම්බ කරන්න මම පොඩ්ඩක් නැඹුරු වුණා. මොකද මම මේ කවුරුත් කියලාවත් දැනගෙනවත් නෙමෙයි. මම පොඩි ප්‍රශ්නයක් හිතන්නේ. ඒ කාලේ ODX තිබ්බේ freelancer.com. ඒවා පටන් ගත්ත අලුතද මේ? මම හිතන්නේ මම ටොප් කියන්නේ ඒ දවස්වලම හිටපු කෙනෙක් වෙන්න ඇති මම ඒ කියන්නේ ලොකුවට දන්නේ කොහොම හරි ඒවා මම කරලා පොඩි මුදල් හෙව්වා. හොයලා පිලිපින් වලින් PayPal account එකක් අද දාන සිද්ධාන්ත එක්කම කරලා සල්ලිත් withdraw කරගත්තා. එතකොට මේක මට proof of concept එකක් වුණා මේ online කෙනකින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මම බැලුවා මෙහෙම සල්ලි හම්බ කරන්න පුළුවන් නම් ඇයි මට බැරි online apply කරලා job එකක් හොයාගන්න. හරිද? මොකද ඕක කර ඊට පස්සේ මම online apply කරා මම job 5000කට විතර apply කරා. එක sites වලින්. ඒ කියන්නේ bed.com, nayugulf.com, එතකොට LinkedIn එකේ හැම තැනින්ම apply කරන්න පුළුවන් හැම තැනකින්ම applications 5000. 5000කට වැඩිය මම යවලා තියෙනවා. මම මේ ළඟදීත් බැලුවා මම. දවසට කීයක් එවුවා? දවසට මම 10 20 30 ওই දවස්වල මේ ඉන්ටර්නෙට් එකම ලොකුවට තිබුණේ නැහැ. ඔෆිස් එකෙන් යන්න බෑ. ඔෆිස් එකේ කට්ටිය දන්නවා. කෙනකොට ඔබ අවුරුදු කීපයක් මේක කළා තියෙනවා? මම අවුරුද්දක් විතර try කරා රට යන්න. හේතුව මට ඒකෙත් out of motivation වුණා. ඒ කියන්නේ මම මේ කම්පැනි එකේ ටිකක් සීනියර් වෙන්න ගත්තා. ඒ කියන්නේ මම වැඩ කරලා ඒ කියන්නේ ට්‍රේනින් වගේ ආවට මම වැඩ කරලා කැපවීමෙන් වැඩ කරලා ඒ හංග එක ඒ පැෂන් එකත් එක්ක මම කම්පැනි සාමාන්‍යයෙන් උඩටම වගේ ආවා. ඒ කියන්නේ දෙයක් කරගන්න පුළුවන් තැනට ආවා. ඊට පස්සේ මට හිතුණා මෙතනින් එහාට මට මොකක්ද ඉගෙන ගන්න පුළුවන්. මෙතනින් එහාට මගේ ලයිෆ් එක කොහොමද වෙන්න ඕන. ඊට පස්සේ මම කිසිම ජොබ් එකක්වත් මුකුත් නැතුව මම කම්පැනිෙන් අස් වුණා. ලොකු රිස්ක් එකක්. මම ලොකු රිස්ක් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය කවුරු හරි අස් වෙන්නේ ජොබ් එකක් හොයාගෙනනේ. මට ජොබ් එකක් හොයාගන්න ඕන කමක් තිබුණෙත් නැහැ. මට ඕනේ කොහොම හරි මම රට යනවා. මොකද මේ ලංකාවේ ඉඳලා මට වැලියු එකක් ගන්න බෑ කියන එකට මට ආවා. සහ මට මතක් වුණා ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන්. හරි මට බෑකප් ප්ලෑන් එකකුත් තියෙනවා. එහෙම කියලා තමයි මම ඊට පස්සේ මට තාම මතකයි මම මේක හැම තැනදීම කියන කතාවක් මේක. මට මතකයි මම මරදානින් බෑලා CV එකක් print out අරගෙන රුපියල් 10ට ඊටු ටික ෆොටෝකොපි ගාලා CV බර ගාන මම පයින් ගියා. එහා පැත්තට පයින්නවා මෙහා පැත්තට පයින්නවා ඔක්කොම රට යන ඒජන්සි තියෙන්නේ බෝරැල්ලට යනකම් ඔක්කොටම දීගෙන ගියා CV එක. ඒ කියන්නේ ඒ තරම් පැෂන් එකක් තිබුණා මට මේක කොහොම හරි ඩිසයින් වලින් ගොඩ යන්න ඕන කොහොම හරි යන්න ඕන කියලා ඩිසයිනර් කෙනෙක් විදිහට මම ඇප්ලයි කරා. මම කොහොමද ගාව ජොබ් එකක් තියෙනවා බලන්න මෙන්න CV එක මම මෙන්න මේ කම්පැනි වැඩ කරලා දිනවා මෙහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම මෙහෙම පැෂනේට් ඩිසයිනර් කෙනෙක් මට පිටරට ගිහලා එක්ස්පීරියන්ස් ගන්න මෙහෙම කියලා එංගලන්ට කියලා මම එංගලන්ට CV දීලා ගියා. ඉතින් එතකොට ඕකිනුත් ජොබ් සෙට් වුණා. ඊට පස්සේ මට ඔන්ලයින් ඇප්ලයි කරපු එකකින් තමයි මට කටාර යන්න සෙට් වුණේ. ඊට කලින් මම සෞදි ගියා. ඒ ගිහිල්ලා ඒකිනුත් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තමයි ලංකාවට ආවේ. ඇවිල්ලා තමයි මම ෆ්‍රීලාන්ස් කරන්න ගත්තේ. සෞදි වැඩ කරාට පස්සේ මට තවත් ගොඩක් ලොකු නොලෙජ් එකක් ආවා. ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක්ක කොහොමද වැඩ කරන්නේ, කොහොමද ආර්ට් ඩිරෙක්ෂන් එකක් වර්ක් වෙන්නේ, කොහොමද ක්‍රියේටිව් ඩිරෙක්ෂන් එකක් වර්ක් වෙන්නේ, කොහොමද ක්ලයන්ට් කෙනෙක්ගේ ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරගෙන හරි සොලියුෂන් එකක් දෙන්නේ. මේ වගේ දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා තනියම ওই වැඩේ කරන්න ගියා. ඇයි මම දන්නවනේ ටැලන්ට් එකක් තියෙනවනේ. එතකොට තමයි මේ ප්‍රශ්නයක් ඇති වුණේ. හේතුව මට ආයේ අර පරණ තිබුණ ඇඩික්ෂන්ස් දේවල්ට යන්න වුණා. දැන් මේක ඩබල් ට්‍රබල්. ඒ සල්ලිත් තියෙනවා. එතකොට ප්‍රශ්න වැඩි. හරිද? එතකොට තමයි මට තේරුණේ මේ තනියම ඉගෙන ගන්නකොට මට තේරුණා මට මීට වඩා තව කැපැසිටි එකක් තියෙනවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. මම වැඩ කරාට සල්ලි හම්බුණාට මම මගේ කරන වැඩ ගැන මම එච්චර සැටිස් නෑ. මට ඕන නෑ මේකෙන් මට තව ලෙවල් එකක් යන්න ඕන. තව ඉස්සරහට යන්න ඕන. තව හොඳට දෙයක් කරන්න. මොකද මම සල්ලි කියන එක මගේ මොටිවේෂන් එක නෙමෙයි. ඩිසයින් කියන එක තමයි මගේ මොටිවේෂන් එක. ඉතින් මේ ඩිසයින් කියන මොටිවේෂන් එක නිසා මට ඕන වුණා හැමතිස්සෙම ඩිසයින් වලින් මට යන්න පුළුවන් টොප්ම ලෙවල් එකට යන්න. ගිහිල්ලා ලෝකේ තියෙන ලොකුම බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරන්න. හරිද? මෙන්න මේ මොටිවේෂන් එක මත තමයි මම ආයෙ ඇප්ලයි කරන්නේ පරණ රූටින් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකෙන් ඇප්ලයි කරනවා. මේ වෙබ්සයිට්ස් through agencies වල. හැබැයි මේ පාර මම ඇප්ලයි කරේ ඔක්කොම ඉන්ටර්නැෂනල් ඇඩ්වර්ටයිසිං ඒජන්සිස්. කියන්නේ normal local මොකද ගත්ත අත්දැකීමේ කලින් වැඩ කරපු තැන්වල තියෙන ඒ අත්දැකීම් ඔක්කොම දැනුම ඔක්කොමත් එක්ක. අනික මම මිඩල් ඊස්ට් එක්ස්පීරියන්ස් උත් තියෙනවා. මම ටාගට් කරේ මිඩල් ඊස්ට්. ඩුබායි, කටාර්. ඔය දෙක විතරයි මම ටාගට් කරේ. තියෙන ඉන්ටර්නැෂනල්
ඇයි ඒ කියන්නේ මට අනිත් රටවල් වලට යන්න এডুকেෂන් ක්වොලිෆිකේෂන් යන්නේ ඕකේ හරිද මට කියන්න බෑනේ මම ඩිසයිනර් කෙනෙක් කියලා ප්‍රූෆ් කරන්න කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැහැ මම self taught designer කෙනෙක් හරිද ඔන්න ඔය ෆැක්ටර් එක නිසා තමයි මම මිඩල් ඊස්ට් මේවට try කරේ මොකද මට මිඩල් ඊස්ට් කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා කටාර මේ සෞදි වල ඒ කියන්නේ ඇරබික් ලැන්ග්වේජ් එකත් එක්ක ඇරබික් කල්චර් එකත් එක්ක කොහොමද ඒගොල්ලන්ගේ අදහස් අවබෝධ කරගෙන කොහොමද ඩිසයින් එකක් කරන්නේ කියලා වල අවබෝධයක් තිබුණ නිසා මම ඇප්ලයි කරේ මිඩල් ඊස්ට් විතරයි හරිද මොකද ඒ වෙනකොට මට ක්ලයන්ට්ස්ලා හිටියා කියන්නේ ඕවර්සීස් වල එතකොට US වල ක්ලයන්ට්ස්ලා හිටියා පොඩි ක්ලයන්ට් රිලේෂන්ෂිප් තිබුණා විශේෂයෙන්ම ODX එකෙන් Upwork එකෙන් LinkedIn එකෙන් සෙට් වෙච්ච කට්ටිය ඊට පස්සේ දැන් මම කටාර වලට ගියාට පස්සේ තමයි තවත් next level international agencies අන්නේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණේ කටාර වලට ගියාට පස්සේ තමයි. දැන් ඔබ කටාර රාජ්‍යයට ගිහිල්ලා එහි නිරත වෙනවා රැකියාවක. ලංකාවට සාපේක්ෂව ඔබට කටාරවලදී ලැබිච්ච ආදායම කොහොමද? කටාරවලදී ලැබිච්ච ආදායම කියලා කියන්නේ මම ෆයිනෑන්ෂල් වශයෙන් ගත්තොත් එහෙම 1 මිලියන් වලට වඩා වැඩි සැලරි එකක් තමයි හම්බුනේ. මාසෙකට 1 මිලියන් වලට වැඩි මට සැලරි එකක් හම්බුණා. ලංකාවේ මුදලින් 1 මිලියන් වලට වැඩි. වැඩි. ඒ කියන්නේ 1.5 විතර කිට්ටු වෙනවා වගේ සැලරි එකක් හම්බුණා. ඉතින් ඒ සැලරි එකත් එක්කම ඔබියස්ලි අපි මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒත් ඉතින් ලිවිං කොස්ට් එක සාමාන්‍යයෙන් වැඩි. සාමාන්‍යයෙන් 5-6 lakhs විතර යනවා ජීවත් වෙන්නේ. හොඳට ජීවත් වෙන්න හොඳ ලයිෆ් ස්ටයිල් එකක් එක්ක. ඉතින් ඒ වගේ මේ අවස්ථාවේදී ඔබට පවුලක් තියෙනවද කටාරවලදී? ඔව් මෙහෙමයි ඉතින් අර ලංකාවට මම එනවනේ මුලින්ම සෞදි ඉඳලා. එතකොට මට රිලේෂන්ෂිප් එකක් තිබුණා. මම යා මැරි කරන්න එහෙම හිතාගෙන තමයි හිටියේ. ඒතර රිලේෂන්ෂිප් එකේ ඉෂුව එකක් එනවා. ඉෂුව එකක් ඇවිල්ලා මේක කොහොම හරි කෙරෙන්නේ නැති තැනට වැටෙනවා. ඔන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එකත් එක්කම තමයි මම කටාර යන්න හිතුවේ. ඒ කියන්නේ මගේ පර්සනල් ඩෙවලොප්මන්ට් එක. ඒ පාර මම ආයේ කවදාකවත් කාත් එක්කත් යාළු වෙන්නෙත් නැහැ. ලෝකෙ වටේම ට්‍රැවල් කරනවා. මම ආස් කාර් එක පදිනවා කියලා හිතාගෙන තමයි මම කටාර වලට ගියේ. හරිද? ඊට පස්සේ ගිහිල්ලා මාසයක් යන කලින් මං මැරි කරපු කෙනා හම්බුණා. ඊට පස්සේ එහෙදිම අපි දේවල් කතා කරලා ලංකාවට ඇවිල්ලා දැන් ඔබ ලංකාවේ ඉන්නේ. ඔව්. ඔබ කටාරවලින් ලංකාවට එනවා. ඉතින් කටාරවල සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියාගෙන ඇයි මෙහෙට ආවේ? ඔව්. හැමතිස්සෙම වගේ අර සල්ලි කියන එක මගේ මොටිවේෂන් එක උන්නේ නැහැ එදා ඉඳන්ම. ඒක නිසා කටාරවලදී මට රීච් කරන්න ඕන ගොඩක් දේවල් රීච් කරා. විශේෂයෙන්ම ලෝකයේ තියෙන නම්බර් 1 වෙච්ච එයාලයින් එකේ වෙබ්සයිට් එක හදන්න පවා මට ලීඩ් රෝල් එකක් ඒකේ කරන්න ඕන උලංගන. ඒක තමයි මැක්ඩොනල්ඩ්ස් වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක වර්ක් කරන්න ඕන. මම කිව්වා වගේ අර টপ ඔෆ් ද টপ ලෙවල් බ්‍රෑන්ඩ්ස් එක මට වැඩ කරන්න ඕන කමක් තිබුණා කියලා මම කිව්වනේ. ඒක නිසා ඔයගේ රේන්ජ් රෝවර් එතකොට අල්ෆ්‍රදාන් වගේ ලොකු කම්පැනිස් විශේෂයෙන්ම ඒ වගේ කටාර වල තියෙන ලොකුම කම්පැනිස් ඒ වගේම තමයි කටාර වල තියෙන ලොකුම පාක් එකක් වෙච්ච අල්බිදා පාක් එකේ බ්‍රෑන්ඩ් ඩෙන්ටිටි එක බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් බ්‍රෑන්ඩ් ස්ට්‍රැටජි එක ඔය හැමදේම කරන්න මට ලක් එකක් හම්බුණා. ඒ වගේම තමයි කටාර වල තියෙන one and only source එක මිනරල් වෝටර් තියෙන වෝටර් කම්පැනි එකේ ලෝගෝ එකක් 3D ඩිසයින් කරන්න මට chance එකක් හම්බුණා. ඉතින් මම ලොකු මාක් එකක් තියලා ඩිසයිනර් කෙනෙක් විදිහට ලංකාවේ ඩිසයිනර් කෙනෙක් විදිහට කටාර වල ලොකු මාක් එකක් තියලා ඔය වගේ වැඩත් එක කරලා. ඉතින් මට මගේ අර ෆුලි ෆිල්මන්ට් එක කියලා කියන්නේ ඩිසයින්ස් වලින් ඒ ෆුලි ෆිල්මන්ට් එක මට කටාර වලදී ලැබුණා. රයිට්? ඒ වගේම තමයි ෆයිනෑන්ෂියලි මට තේරුණා ෆ්‍රීලාන්ස් කරලත් මට මේ ගාණ හොයන්න පුළුවන්. ඒකට බර්ඩන් එකක් නෑ. මොකද මම ෆුල් ටයිම් කරොත් ඔබියස්ලි මට ඊට වඩා ගාණක් හොයන්න පුළුවන්. කියන කොන්ෆිඩන්ට් එක තිබ්බ කේපබිලිටි එක මට තිබුණා. මොකද මම හැමතිස්සෙම මගේ නෙට්වර්කින් කියන එක මම නිතරම කරපු දෙයක්. LinkedIn එකේ මගේ 25000 විතර කනෙක්ෂන්ස් තියෙනවා. ඔක්කොම ඇමරිකන් CEOස්ලා, ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා, ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා, මාකටිං මැනේජර්ස්ලා යාලත් එක්ක තමයි කනෙක්ෂන්ස් තියෙන්නේ. මම ඒගොල්ලෝ ගැන ජෙනුවින්ලි කෙයා කරනවා. ඒගොල්ලෝ දෙන පෝස්ට් වලත් එක්ක එන්ගේජ් වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් මම හොඳ ස්ට්‍රෝං නෙට්වර්ක් එකක් බිල්ඩ් අප් කරගෙන හිටියා. ඒ වෙනකොට මට ලොකු හයියක් තිබුණා ලංකාවට එන්න කියලා. මම මේ කතා කරන්නේ අප්‍රේල් බෝම්බ ප්‍රහාරය පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වෙන කාලෙ වෙනකොට මම තීරණය කළා ඉවරයි මේ මාසෙට කලින් මාසේ ලංකාවට එනවා කියන එක. හරිද? නමුත් මේ ප්‍රහාරයත් එක්ක හැමදේම තිබුණ දේවල් පොඩ්ඩක් වෙනස් වුණා. ඉතින් ඒකින් තමයි මම ඊළඟ අවුරුද්දේ එනවා කියලා හිතාගෙන මේ වෙනකොට ගිය අවුරුද්දේ මම ලංකාවේ හිටියේ. ඉඳලා මම ගියේ එහෙ පොඩ්ඩක් දේවල් තිබුණා විශේෂයෙන් මගේ හවුස් එක මගේ කා එක සෙල් කරන්න ඒ දේවල් ටික තිබුණා. ඒ ටික විසඳගෙන මම මැයි වගේ වෙනකොට එනවා කියලා හිතන් තමයි ගියේ. කොරෝනාව. ඉතින් කොරෝනා ආපු නිසා අර කනෙක්ෂන්ස් තියෙනවා මිනිස්සුත් එක්ක. ඔබියස්ලි නමුත් මේ තියෙන මාකට් සිටුේෂන් එකත් එක්ක අපි හොනස්ට්ලි දන්නවා එංගොල්ලන්ට අපි කියන අර හයි ටිකට් ප්‍රයිසින් එකක් ඒ ක්ලයන්ට් කෙනෙක්ට කරන්න බෑ කියන එක. ඉන්ස්ටෙඩ් ඔෆ් අපි ආඩ බිස්නස් එකක් සෙල් කරන්න හදනවට වඩා මේ අවුරුද්දේ මේ කොවිඩ්
කාලේ පුරාට මගේ ක්ලයන්ට්ස්ලත් එක්ක මම කරේ ඒගොල්ලන්ගේ සුව දුක් අහපු එක. ඒගොල්ලන්ට ඕන පොඩි වැඩක් ඉතාමත්ම අඩු ගාණට කරලා දෙන එක. සමහර අයට මම ෆ්‍රී ඩිසයින්ස් කරලා දීලා තියෙනවා. හේතුව ඒ අර ජෙනුයින් කනෙක්ෂන් එකක් මිනිස්සුත් එක්ක තියාගන්න ඕන. මොකද මේ මිනිස්සු තමයි අපිට දිගු කාලින සල්ලි දුන්නේ. ඩොලර්ස් බර ගාණක් අපිට දුන්නේ මේ මිනිස්සු. අන්නේ ක්ලයන්ට්ස්ලත් එක්ක හොඳ ජෙනුයින් කනෙක්ෂන් එකක් මම මේ ටිකේ තියාගත්තා. හරිද? මම දන්නවා මේ තත්ත්වය මේ වෙනකොට බිස්නස් හොඳට අප් වෙනකොට මම දන්නවා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මං ගාවට එනවා ඒගොල්ලෝගේ තියෙන ලොකුම ප්‍රොජෙක්ට්ස් ටික අරගෙන. ඒ නැත්තත් ඔබ කරන්නේ එක්තරා විදිහක ආයෝජනයක් අනිවාර්යයෙන්. ඒ කියන්නේ බිස්නස් ටර්ම්ස් වලින් yes ආයෝජනය. නමුත් මම හදවතින් අර මගේ පර්පස් එක මිනිස්සුන්ට කෙයා කරන්න ඕන, මිනිස්සුන්ගේ ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න ඕන, සපෝටිව් වෙන්න ඕන කියන එක තමයි මගේ වැලියු එක. මේ වැලියු එක හැමෝටම දෙන්න බෑ. ඒ එන්නේ ඒක නිසා තමයි මම ඒකට අපි ග්‍රීඩි වෙන්න හොඳ නැහැ. ග්‍රීඩි වෙන්න හොඳ නැහැ. ඔබියස්ලි අපි සල්ලි වලට තමයි වර්ක් කරන්නේ. end of the day ඒක තමයි රිසල්ට් එක. නමුත් මගේ පර්පස් එක ඒක නෙමෙයි. පර්පස් එක ඔයාගේ රිසල්ට් එක කරගත්තොත් ඔයා කරන දේ නිකන් දෙයක් වෙනවා. ඒක හැමෝම කරන දෙයක් වෙනවා. ඩිසයිනර් කෙනෙක් මට වඩා දක්ෂ ඩිසයිනර්ස්ලා ඕන තරම් ඉන්නවා. මේක තමයි කවුරුත් ඇඩ්මිට් කරන්න කැමති නැති වෙන true fact එක. මට වඩා වෙනස් විදිහට දක්ෂ ගොඩක් අය ඉන්නවා. amazingly creative artists ලා ඉන්නවා. මාර විදිහට හොඳට 3D කරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් end of the day මගේ value proposition එක ඇයි මාව තෝරගන්න ඕන කියන එක තීරණය වෙන්නේ මේ genuine care එකෙන්. මෙන්න මේක නිසා තමයි මිනිස්සු මාත් එක්ක connect වෙන්නේ. මම විශේෂයෙන් අහන්නත් ගියා ඔබ LinkedIn එකේ ඔබ කිව්වා genuinely care කරනවා ඒගොල්ලන්ගේ post වලට කියලා. මම හිතන්නේ ඒක අපි වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඇත්තටම කොහොමද මේ online relationships build up කරගන්නේ විශේෂයෙන්ම clients ලත් එක්ක. ඇත්තටම මේ මෙතුමා එක හොඳ ආරම්භයක් ගත්තා. නමුත් අද දවසේ අපිට අවසනාවට කතා කරන්න වෙලාවක් නැහැ. ඉතින් මම දැන් ඊළඟට එන්න අපි මාතෘකාවේ අපේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවකට. දැන් ඔබ කිව්වා මේ ඔබ මේ අත්දැකීමෙන් ගත්තේ තනියෙන් ඉගෙන ගත්තේ කියලා. ඔබ ඔක්කොම මේ ඔබ අර ආයතනයක වැඩ කරා ලංකාවේ. ඊට පස්සේ ඒකත් එක්ක ආපු එක්ස්පෝෂර් එකෙන් තමයි ඔබ ඊළඟ ස්ටෙප් එක තිබ්බේ. ඒකෙන් තමයි ඊළඟ ස්ටෙප් එක. ඔබ කොහෙදවත් සඳහන් කරේ නැහැ ඔබ පාඨමාලාවක් කරා කියලා. ඔව්. පාඨමාලාවක් කරොත් මොකද මේක හරියන්නේ නැද්ද? මේක හොයාගන්න බැරිද අපිට අවශ්‍ය දේ? පාඨමාලාවක අවශ්‍යතාවය දිරෙන්නේ Tamanට යන්න ඕනේ end goal එක හරියටම redefine කරගත්ත කෙනෙක්ට විතරයි. මොකද එක පාඨමාලාවල් වල උගන්වන විදි තියෙනවා context එක. ඒක different දේවල් තියෙන එක පාඨමාලාවක්. හැම පාඨමාලාවක්ම. ඒක නිසා අපි බලන්න ඕන අපේ end goal එකත් එක්ක inline වෙන පාඨමාලාව මොකක්ද කියලා. මේක තමයි ආරම්භය වෙන්නේ. හරිද? දැන් මම පාඨමාලාවක් කරාද කියලා අහුවොත් ඔව් මම කරා. ඒ දවස්වල මට කිසිම idea එකක් තිබුණේ නැහැ end goal එක මොකක්ද කියලා. ඒක නිසා මම දැන් define කරලා end goal එක කියන්න පුළුවන් ඒ කෝස් එක මට ප්‍රතිඵලයක් වුණේ නැහැ කියන එක. නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් ඒ කෝස් එක හොඳයි කියලා. මොකද එයාගේ අවශ්‍යතාවයට ඒක සරලන්න තිබුණා. ඉතින් මගේ නොදැනුවත්කම මම කරපු කියන්නේ දැනට වුණත් ලංකාවේ තියෙන කෝස් ගොඩක් වෙලාවට මම හිතන විදියට මුදල් උපයන්න පුළුවන් විදිහේ අවසානයක් අරන් දෙන්න පුළුවන්. capability එකක් දෙන්න පුළුවන්. door එකක් open කරන්න පුළුවන් courses ටිකක් බොහොම අඩුයි. දැන් ඒ කියන්නේ මොන සර්ටිෆිකේට් එක දුන්නත් රජයේ අනුමත හරි මොන හරි දෙයක් දුන්නත් end of the day ඔයා කරන්න ඕන කම්පැනි එකට ගිහිල්ලා මිනිස්සුත් එක්ක වැඩ කරනවා. ඉතින් මෙන්න මේ දේ ලබා ගන්න ඔය හැම කෝස් එකකටම බෑ. එහෙම දෙයක් තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා මම කරපු කෝස් වලින් මට ඇත්තටම වැඩක් වුණේ නෑ. මම කෝස් කරපු දේවල් වලින් මම කිසිම දෙයක් මගේ ජොබ් එකට මම හම්බ කරන දේවල් වලට යොදවගෙන නෑ කිව්වොත් මම හරි නිවැරදි. මොකද්ද මේ තියෙන අපි කියන්නේ knowledge gap එකක් කියන එක. කෝස් එකෙන් අපි බලාපොරොත්තු වෙන දේ සහ මේ ඒකෙන් ඇත්තටම ලැබෙන දේ gap එකක් තියෙනවා පරතරයක්. ඇත්තට මේ පරතරය නැති කරන්න නම් ලංකාවේ පාඨමාලා කොහොමද වෙනස් වෙන්න ඕන? මොකද අදහස? ඇත්තටම වෙනස් වෙන්න ඕන පාඨමාලා වෙනස් වෙන්න ඕන මෙන්න මෙහෙමයි. පාඨමාලා වලින් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි කෙනෙක්ට end goal එකක් තියෙනවනේ. ඒක identify කරගෙන ඒකට යන්න support කරන එක. ඔක තමයි courses පැත්තෙන් arrange වෙනවා. හරි. ඔතෙන්දම තව ගැටලුවක් කියනවා. දැන් අපේ courses වර්ග තියෙනවා. එකක් technical skills දෙන courses. තව ඒවා තියෙනවා motivational එහෙම නැත්නම් වගේ life goal එක හදා ගන්න දෙන courses. දැන් ඔබතුමා කියන්නේ මුලින්ම අර වගේ life goal එක හදා ගන්න පැත්ත කතා කරලා තමයි technical පැත්තට යන්න ඕනේ වගේ අදහසක් තමයි මට එන්නේ. ඔබතුමා කියන දේ හරියද? ඒක මම මෙන්න මෙහෙම කියන්නම්. ඇත්තටම තියෙන courses හැමතැනම තියෙනවා විවිධ જાති. ඔයා කිව්වාගේ technical skills life ඒ දේවල් තියෙනවා. different type of courses තියෙනවා. නමුත් මේකත් එක්ක engage වෙන කෙනා දෙන දේ අපි empathize වෙන්න ඕන course producers ලා ඇටියට. අපි බලන්න ඕන මෙයාට මොකද්ද මේ ඕන මේ කියන එක. අපි වැරදි විදිහට දෙන්න නරක. මේ course එකේ clarity එක දෙන්න ඕන. මේ course එක කිරීම තුළින් ඔයාට මෙන්න මේ technical skills ටික improve කරගන්න පුළුවන්. මෙන්න මේක කිරීම තුළින් මෙන්න මේ end goal එක දෙන්න පුළුවන්. මේ clarity එක මදිකමින් ගොඩක් අය එනවා different hopes තියාගෙන. expectations manage වෙන්නේ. මෙන්න මේක තමයි අපි හිතන course කරන අය සහ course ගන්න අයගේ තියෙන gap එක.
හරිද? නොලෙජ් ගැප් එක ගත්තොත් එහෙම නොලෙජ් එක කියන එක හැමතැනම අපිට ඇකියුමුලේට් කරගන්න පුළුවන්. මොකද අපි ඉස්කෝලේ යන කාලේ පුරාම අපි කරපු උදේ මොකද්ද? නොලෙජ් ඇකියුමුලේෂන්. ඒක විධිමත්ද අවිධිමත්ද කියන එකට වඩා ඒකනේ අපි කරේ. දැන් ඒක නිසා අදත් අපි බලාපොරොත්තු වෙන්නේ කෝස් එකකින් නොලෙජ් වලට වඩා ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ අපි ෆැක්ට්ස් තමයි ඇකියුමුලේට් කරේ. ඔව් ඒක නෑ. ඒක නිසා අර දැන් කෝස් එකක තියෙන ඉම්පෝටන්ස් එක අපි අවබෝධ කරගන්න ඕන කාරණා දෙකක් ගැන. මම මේක මේ පැහැදිලිව දැන් කියන්න. මම මේ කොතනවත් කියපු නැති දෙයක් මේ කියන්නේ. කෝස් එකක් කරොත් එක ඔයාට කෝස් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙනවා මේ කෝස් එකෙන් ලැබෙන්නේ මොකද්ද කියලා. ඒක ඔයාට කෙටි කාලෙකින් ගන්න පුළුවන්. ඒක ඔයාට එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඔයාට යූස්ෆුල් වේවි. ඔයාගේ අනිත් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක ඒ කෝස් එක කරන අයත් එක්ක ගෲප් එකක් ඉන්න. අන්න ඒ කමියුනිකේෂන් එක ඉම්ප්‍රූව් කරගන්න. එක සීන් එකේ ඉන්නවා කියලා කියන්නේ අපි ඩිසයිනින් කෝස් එකක් කරලා ඩිසයිනර්ස්ලාත් එක්ක තමයි ඉන්නේ. ඒතර ඔයාලට කම්පිටිෂන් එක අවබෝධ කරගන්න පුළුවන්. අරයාගේ ස්කිල් සෙට් එකත් එක්ක අලුත් ස්කිල් සෙට් එකක් ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒ වගේ ප්ලස් පොයින්ට්ස් තියෙන කෝස් එකක් කියනවා. විශේෂයෙන්ම පළවෙනි දේ තමයි කාලය ඉතුරු කර ගැනීම. ඒතර ඔයාලට සෙල්ෆ් ලර්න් කරන්න දෙයක් නැහැ. දැන් මම අදත් දේවල් ඉගෙන ගන්නවා. හෙටත් දේවල් ඉගෙන ගන්නවා. ඒක කොහොමත් කරන කෝස් එකක් කරා නැහැ කියන එක නෙමෙයි. නමුත් සෙල්ෆ් ලර්න් කරනකොට අපිට හරිය විධිමත් අධ්‍යාපනයක් නැහැ. ස්ට්‍රක්චර්ඩ් এডুকেෂන් එකක් නැහැ. ඒතර අපි වැරදි දේවල් assumption කරන්න පුළුවන්. ඒක තමයි තියෙන ඩවුන් සයිඩ් එක කෝස් එකක් නොකිරීම. අනිත් එක අපිට නොලෙජ් එකේ ගැප්ස් එන්නත් පුළුවන්. අපි ඉන්ඩස්ට්‍රි ගැන අපිට ඕන දේ හොයාගෙන ගියා මිසක් ඉන්ඩස්ට්‍රි අපි නොදන්නේ ඒත් අපිට වැදගත් වෙන්න පුළුවන් දේවල් තියෙනවද කියලා සෙල්ෆ් ලර්නින් එකේදී මගේ හැරෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒක තමයි ප්‍රධානම දේ කෝස් එකක් ඔයා කරනවා නම් කරන්න ඕන අන්න ඒකින්ද තමයි. දැන් කෝස් එකක් කරන්න ඕනේ නැහැ කියන මතේ කවුරු හරි ඉන්නවනම් ඒ කියන්නේ කෝස් එකක් කරන්න ඕනේ නැත්තේ කවුද කියලා ඇහුවොත් එහෙම මට කියන්න පුළුවන්. ඔයාට කාලයක් තියෙනවා නම් ගොඩක් වේස්ට් කරන්න. ඒ කියන්නේ අවුරුදු 5ක් 6ක් විතර තනියම ඉගෙන ගන්න එක්ක දේවල් ඒකට හේතුව තමයි අපේ ලර්නින් ස්ටයිල්ස් තියෙනවානේ. හරිද? මිනිස්සුන්ට ලර්නින් ස්ටයිල්ස් කියලා ඒවා තියෙනවා. කට්ටියක් විෂුවල් ලර්නර්ස්ලා, කට්ටියක් ලොජිකල් ලර්නර්ස්ලා, කට්ටියක් වර්බල් ඇන්ඩ් ඔඩිටෝරියල් ලර්නර්ස්ලා, කට්ටියක් කයිනෙතිස්ටික් ලර්නර්ස්ලා. ඒ කියන්නේ සෙල්ෆ් ලර්නර්ස්ලා. එංගොල්ලෝ කරන්නේ දෙයක් කරලා අත්හදා බලලා තමයි ඉගෙන ගන්න. ඒ අපේ බ්‍රේන් ටයිප්ස් තියෙන හැටි තමයි. ඒක ඉස්සෙල්ලාම ඔයා අඳුර ගන්න ඕනේ. ඔයාට කොහොමද ප්‍රොඩක්ටිව්ලිම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සමහර අය ඉන්නවා මොන කෝස් එක නෙමෙයි කොහොම කරත් හරියන්නේ නැහැ. කරලා බලලම තමයි ඉගෙන ගන්න. සමහර අය ඉන්නවා ලොජිකල් ෆැක්ට්ස් එක්ක තමයි දේවල් ඉගෙන ගන්න. සමහර අය ඉන්නවා විෂුවල් ලර්නර් කෙනෙක්. දැන් මම බැලුවොත් මම විෂුවල් ලර්නර් කෙනෙක්. මම ඔබ්සර්ව් කරනවා මේ සමාජයේ තියෙන හැමදේම අරකද මේකද අනවශ්‍ය ෆැක්ට්ස් එක මම බලනවා හැමදේම. මොකද එතකොට තමයි මට හොඳ බ්‍රෝඩ් අයිඩියා එකක් ගන්න පුළුවන් ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න. තේරෙනවද? ඒක තමයි මම හිතන්නේ ඩිසයිනර් කෙනෙක් විදිහට මගේ ගමන ඉස්සරහට යන්න ගොඩක් හෙල්ප්ෆුල් වුණේ මගේ ලර්නින් ස්ටයිල් එක මම අවබෝධ කරගත්තා. ඔකට හොඳම උදාහරණ තමයි ඉස්කෝලේදී මම නෝට්ස් ලියන්නේ වෙන මාර ලස්සනට ලියන්නේ. ඉරි ගහලා ඔක්කොම මේක කරා. එහෙම මට කරගන්න බැරි නම් මම නෝට්ස් ලියන්නේ නැහැ. මම අහගෙන ඉඳලා මතක තියාගෙන විෂුවලි තමයි මෙමරයිස් කරන්නේ. ඕකේ. අන්න ඒක. හොඳයි. හොඳ පැත්තට කතාව ආවේ. දැන් මේ දවස්වල තවත් අපේ මාතෘකාවක් තමයි සමාජයේ කතාව ආවෙන මේ අන්තර්ජාල ව්‍යවසායකත්වය. නැත්නම් ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක. දැන් ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන එක දැන් එක්තරා ආකාරයක විහිළුවක් බවට පත් වෙන තත්ත්වයකට අපිට දකින්න ලැබෙනවා සමහර තැන්වල. ඇත්තටම කවුද මේ ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ? ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ අපි මේවනේ දැන් එක එක අයට එක එක ඩෙෆිනිෂන්ස් දෙන්න පුළුවන් ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කියන එක. නම් ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් නොවෙන්නේ කවුද කියන එක ලේසි කියන එක තමයි මම හිතන්නේ ඇත්තටම. මොකද ගොඩක් අයගේ assumption එක තමයි අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කීයක් හරි හම්බ කරාම ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන එක. නමුත් ඔන්ටර්ප්‍රනර් කියන වචනේට ඊට වඩා බ්‍රෝඩ් පර්ස්පෙක්ටිව් එකක් තියෙනවා. එතෙන්දී අපි ගොඩක් වෙලාට තියෙන කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එකක් තමන් රිස්ක් එකක් අරගෙන සෝල්ව් කරනවා ලිමිටඩ් රිසෝසස් වගේ යූස් කරලා. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වියදම් කරන්න පුළුවන් නම් ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් වෙනවා නේ. ඒ කියන්නේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන්නේ අනිත් වගේ ස්මාර්ට් පුද්ගලයෙක්. right එංගොල්ලෝ ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙන නෝමල් දේවල් තියෙන කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් දෙනවා. ඒක තමයි මේන්ලි එංගොල්ලෝගේ එන්ඩ් ගෝල් එක. right නමුත් අපි ඔන්ලයින් කීයකට හම්බ කරනවා කියන එක ඔන්ලයින් බිස්නස්මන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉන්ඩිපෙන්ඩන්ට් බිස්නස් ඕනර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ඔන්ලයින් සල්ලි හම්බ කරන එක තුළ තියෙන්නේ. එහෙනම් ඔන්ටර්ප්‍රනර්ෂිප් එක කියලා කියන්නේ අපි දෙයක් පැක්ටිස් කරන්න ඕන දෙයක් අයිඩෙන්ටිෆයි කරන්න ලර්න් කරන්න ඕන දෙයක්. අන්නේ ඒක දෙයක් මිසක ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන එක නෙමෙයි. ඒක තමයි වෙනස. ගොඩක් අපි දකිනවා විශේෂයෙන්ම දැනට මේ ශාස්ත්‍රයට පිවිසෙන අය කියන්නේ අවුරුදු 18 22 වගේ අතර අයගේ නිතරම එන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මම දැන් අපි මොකක් හරි වැඩක් පටන් අරන් කියන්නේ වෙබ්සයිට් එක ලොන්ච් කරලා හරි එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් එකක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් ලිස්ට් කරලා හරි සෑහෙන ඒගොල්ලෝ එනවා තැනකට මම මේක දාලා ගොඩාක් කල් මට තාම සේල් එකක්වත් ආවේ නැහැ. පොදුවේ කතා වෙන ප්‍රශ්නයක්. එතකොට දැන් අපි දකිනවා දැන් අපේ දැන් මමත් පෞද්ගලිකව අපිත් ඒක මමත් ඇත්තම කාලේ ෆයිවර් කරා.
එතකොට අපි කරන්නේ අපිට ඉවසීම තිබ්බයි. ඒ කියන්නේ අපි දෙයක් කරලා ඒක දැන් 5000ක් යවලා තිනවා මේ ජොබ් ඇප්ලිකේෂන්ස් කිව්වනේ. ඒ වගේ. දැන් ඒ ඉවසීමත් එක්ක අර කන්ස්ටන්ට්ලි අපි කරන දේ නැවත හරියනකම් කරනවා. ඒ ඉවසීම අලුත් පරම්පරාවට නැත් අඩුවක් දකින්නවද ඔබ? ඔව් මම දකිනවා. මොකද ඒක අපි එංගලන්ට බ්ලේම් කරන්නත් බෑ end of the day. මොකද එංගලෝ grow up වෙලා තියෙන්නේ හැමදේම quick වෙච්ච ලෝකෙක. දැන් අපි ඉස්සර dial up එකට dial කරලා බලාගෙන ඉන්නවනේ ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙනකන්. ඉමේජ් එකක් ලෝඩ් වෙනකම් විනාඩියක් විතර බලන්න. ඔව් 32 kbps මේකනේ අපි යන්නේ. නමුත් අද young generation එක generate වෙලා තියෙන digital world එකත් එක්ක ඉතින් ඒකින්ද ඒගොල්ලොන්ට ඉක්මනට responses බලාපොරොත්තු වෙනවා quickly දේවල් එක්ක quick engagement. ඒක නිසා තමයි ගොඩක් වෙලාට ඒගොල්ලන්ට ඉවසීම කියන එක නැත්තේ. රයිට් ඒ වගේම තමයි මේ කම්පිටිෂන් එක කියන එක ඒ දවස්වලට වඩා අද වැඩි වෙලා තියෙනවා. barriers to entry කියන එක අඩු වෙලා තියෙනවා. ඒකින්ද ඒගොල්ලන්ට හැමතිස්සෙම try කරන දේවල් හරිම ලේසියි. මොකද ඉක්මනට ඒගොල්ලෝ වෙබ්සයිට් එකක් හැදුවා මේක කරා launch කරා. බොම් පොඩි ගාණක් වියදන් ඉන්නේ ටෙක්නොලොජි එක තියෙනවා. හැමදේමත් එක්ක ඒගොල්ලන්ට දේවල් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඔක්කොම කරුණු ටික එකතු වුණාම තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. හරිද? එහෙම වුණාට පස්සේ මේ කම්පිටිෂන් එක වැඩි වෙලා තියෙනවා. හරිද? responses time එක වැඩි වෙලා තියෙනවා. කියන්නේ දෙයක් ඉක්මනට කරලා ඉක්මනට රිසල්ට් එකක් එන්න කියන එක වැඩි වෙලා තියෙනවා. ඒ ඔන්න හේතුව නිසා තමයි ගොඩක් දේවල් ෆේල් වෙන්නේ. ප්ලස් ප්‍රධානම දේ තමයි Taman දෙයක් කරන්නේ ඇයි කියන එක හරියට ඩිෆයින් කරගන්න නැති එක. කොරෝනා නිසා ගොඩක් දෙනෙක්ගේ ආදායම් මාර්ග වලට තර්ජනයක් ඇති වෙලා. අනාගතය ගැන බයක් හිතෙනවා නම් අපිට පුළුවන් උදව් කරන්න. අපි මේ යන්නේ ඔබ මොන ශාස්ත්‍රයක හෝ කර්මාන්තයක නියලුණත් ගෙදර ඉඳන්ම හොඳ අමතර ආදායමක් ලබන්න පුළුවන් විදියක් ගැන. සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට රුපියල් 4000ක් 5000ක් වගේ මුදලක්. අපි මේ කතා කරන්නේ හැබැයි පිරමීඩ් ස්කීම් එකක් ගැන නන් නෙවෙයි. ඒ වගේම මිනිසුන්ගේ වටිනා කාලය අපතන වැඩකුත් නෙවෙයි. එහෙනම් අපි ඔයාලට යන්නේ ඔන්ලයින් වලින් දවස ගානේ ෂුවර් එකටම සල්ලි හම්බ කරන්න පුළුවන් විදියක් ගැනයි. මං ආයෙත් කියනවා දවස ගානේ ෂුවර් එකටම කිසිම සැකයක් තියාගන්න එපා. හරියට ජොබ් එක කළොත් එදාම ඔයාලගේ account එකට සල්ලි වැටෙනවා. අපි ලෑස්ති මේ ගැන ඔයාලව දැනුවත් කරන්න. රෙජිස්ටර් ලින්ක් එක සහ වැඩි විස්තර පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. දැන් අපි හිතමු ක්ලාසිෆයිඩ් සයිට් ලංකාවේ ගොඩක් තියෙනවා. ඇයි ඔයා ක්ලාසිෆයිඩ් සයිට් එකක් හදන්නේ? මොකක්ද ඔයා සෝල්ව් කරන ප්‍රොබ්ලම් එක? ඇයි අර ක්ලාසිෆයිඩ් සයිට් එක හොඳ නැත්තේ ඔයාගේ සයිට් එකට වඩා? මෙන්න මේක ගැන හොඳ අධ්‍යයනයක් කරන්නේ නැහැ. තේරෙනවද? අපි හැමතිස්සෙම මේ ලෝකේ අපිට වටිනාකමක් ගන්න නම් අපි කාගේ හරි දෙන හොඳ කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න ඕන. අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන මේ කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එක සෝල්ව් කිරීම තුලින් අපිට වටිනාකමක් ගත හැකිද කියන එක. ඒක තමයි දෙවෙනි එක. මොකද අපි හිතමු සමාජයේ තියෙන සාර ධර්ම හදනවා කියන එක ලොකු ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න පුළුවන්. නමුත් මේකේ මොනිටරි වැලියු එකක් තියෙනවද? මොනිටරි වැලියු එකක් අපිට ඩිරෙක්ට් හම්බෙන්නේ නැහැ කොහොමද? ඩිරෙක්ට් හම්බ වෙන්නේ නැහැ. අපි ගන්න පුළුවන් ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් ඒක විසඳුවට වටිනාකමක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සමාජීය ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නයක් නේ. ඒක නිසා අපි හැමතිස්සෙම බලන්න ඕන chase after human needs කියලා දෙයක් තියෙනවා. අපි හැමතිස්සෙම බලන්න මිනිස්සුන්ගේ needs පස්සේ හඹාගෙන ගිහිල්ලා ඒවට solutions දෙන්න. හොඳ දැන් කිව්වා වගේ quick solutions දෙන්න. පැය ගණන් අවුරුදු ගණන් ගිහිල්ලා එන solutions නෙමෙයි. දැන් Uber කියන්නේ ඒක දෙයක්. ටැක්සි ඉන්න බලන් ඉන්න බෑ මිනිස්සුන්ට. unordered rates. එතකොට delays එනවා, security එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකින් තමයි Uber වගේ දේවල් ෆෝම් වෙලා තියෙන්නේ. දැන් ඒක හරි streamline කරලා තියෙනවා. solution එකක් දෙන්නේ. ඒක නිසා තමයි companies top of the top level එකකින් ඉන්නේ. ඒක නිසා අපි කරන දේ අපි හරියට identify කරගන්න ඕනේ කවුද මේ target audience එක. මොකක්ද යාළඟ තියෙන pain points. මෙන්න මේ දේවල් තමයි අපි address කරන්න ඕනේ. එහෙම කරනකොට කවදාකවත් fail වෙන්න ඉඩක් නැහැ. ආගේ සොලියුෂන් එක. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් සාකච්ඡාවේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ ගොඩක් දේවල් කතා කරා. ඉදිරියටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි චරිත්ගෙන් අහමු අවසාන ප්‍රශ්නයක් විදිහට මොකක්ද අනාගතයේ ඔබගේ ප්ලෑන්ස්? මගේ ප්ලෑන් එක තමයි මගේ ගෝල් එකට එන්න මට ගොඩක් ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න වුණා. ගොඩක් රිසර්ච් කරන්න වුණා. ගොඩක් දේවල් try කරන්න සිද්ධ වුණා. ඉතින් මට මගේ තියෙන එකම අරමුණ තමයි ඩිසයිනර්ස්ලා විදියට මොකද මම පර්සනලි ඩිසයිනර් කෙනෙක් විදියට ඉඳන් තමයි ඩිසයිනර්ස්ලා පැත්තෙන් මම කතා කරන්නේ. එයාලා කොහොමද නිසි වැලියු එකක් ගන්න මේ මාකට් එකේ. අන්න ඒක හරියට එයාලට ෆයින්ඩ් අවුට් කරලා දෙන්න. එහෙම නැත්නම් කැරියර් එකක් එයාලා කොහොමද පටන් ගන්න ඕන? මොන පැත්තටද එයාලා යන්න ඕන? කොහොමද ඒගොල්ලන්ගේ බිස්නස් ඉම්ප්‍රූව් කර ගන්න ඕන? මෙන්න මේ වගේ විෂය පතයන් වලින් ඒගොල්ලන්ට උදව් කරන්න.
රයිට් මට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඉන්ටර්නැෂනල් මාකට්ස් වලට යනකොට තියෙන බැරියර්ස් මොනවද මේක කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ මාකට් එකේ තියෙන සිටුේෂන් එක මොකද්ද මොන පැත්තට හොඳ ඩිමාන්ඩ්ස් තියෙන ඩිසයින්ස් වල මොන වගේ ඩිසයින්ස් කරොත්ද හරියන්නේ මොකද ගොඩක් අය ඩිසයින්ස් කිව්වම දැනට ඉගෙන ගන්නේ සොෆ්ට්වෙයාර් ටූල්ස් ටිකක් විතරයි නමුත් මේකෙන් විතරක් අපිට කරන්න බෑ මොකද හේතුව මේක විතරක් දැනගෙන ඉස්සර කරන කට්ටිය හිටියා නමුත් දැන් මම අර කලින් කිව්වා වගේ කම්පිටිෂන් එක ෆුල් ටෆ් වෙලා තියෙන්නේ මේවා ඇමරිකාවේ අවුරුදු 5-6 වසර ළමයි දන්නවා ෆොටෝෂොප් කියන ඒවා දන්නවා ඒ කියන්නේ ඩිසයිනර් කෙනෙක් නොවන අයත් දන්නවා ෆොටෝෂොප් කියන ඒවා ඒවා ඒ තරම් නෝමලයිස් වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් මිනිමම් රික්වයර්මන්ට් එක ඔයාට හොඳට ඩිසයින් කරන්න පුළුවන් එක මේ ඉන්ඩස්ට්‍රි එකට ටූල් එක පුළුවන් වෙන එක නිකන් පල්ලෙහාම ලෙවල් එක ඒක නිකන් අර අවම සුදුසුකමක් වෙලා ඉවරයි හොඳට ලස්සනට ක්වොලිටි ඩිසයින් කරනවා කියන එක අවම සුදුසුකමක් වෙලා ඉවරයි ඔන්න ඒක තමයි මට දෙන්න තියෙන ස්ටේට්මන්ට් එක එතකොට කොහොමද අපි වැඩි වැලියු එකක් ගන්නෙ අන්න එතන තමයි මගේ ඉන්පුට්ස් ටික මම ඇඩ් කරගන්නේ මොකද මම වැලියු එකක් ගන්න එහෙමයි මම නිකන් ලස්සනට සුපීරියට වර්ල්ඩ් ක්ලාස් ආටිස්ටික් ඩිසයින් කරලා නෙමෙයි ගන්නෙ මම ගන්නෙ මගේ හියුමන් ස්කිල්ස් වලින් මොනවාද කමියුනිකේෂන් problem solving decision making active listening මෙන්න මේවා තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕන skills මේවා ප්‍රැක්ටිස් කරලා තමයි ඉගෙන ගන්න ඕන නැතුව මෙහෙම පොතකින් කියවලවත් YouTube වීඩියෝ එකක් බලලවත් බෑ ඉතින් අන්නේ ગેප් එක තමයි මම ෆීල් කරන්නේ හොඳ ඩිසයිනර්ස්ලට කොහොමද ලොකු වැලියු එකක් ගන්න right ඔය ඩිසයින් ඉගෙන ගන්න ඕන තරම් courses තියෙනවා ඕන තරම් විදි තියෙනවා YouTube online ඕන දෙයකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඩිසයින් කරන්න හැටි අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද නමුත් මේ human skills ටික ඔයා ඇඩ් කරගන්න නැති තාක්කල් ඔයාලට කවදාකවත් බැරි වෙනවා විශේෂයෙන්ම AI robots ලත් එක්ක ෆයිට් කරන්න ඔයාගේ thinking process එක ඔයාට human කෙනෙක් විදිහට ඇඩ් කරන්න පුළුවන් values ටික ඔයාට දෙන්න බැරි වෙන තාක්කල් ඔයා stuck වෙන එක නවත්තන්න බෑ ඔයා struggle වෙන එක නවත්තන්න බෑ ඉතින් අන්නේ gap එක තමයි මම feel කරන්න පුළුවන් තරම් try කරන method එකක් හොයාගෙන ඉන්නේ මේ දවස්වල කියන්නේ කොහොමද මේක පැහැදිලි කරලා දෙන්නේ කියලා. මොකද changing a human behavior is the most difficult thing. චරිත සඳහන් කරපු AI robotsලා ගැන ප්‍රශ්නේ. අපි දන්නවා අපේ ගොඩක් සමාජයේ තියෙන පිළිගත් වෘත්තීන් මේ වෙනකොට ලංකාවේ නම් තාම මේක වෙනවා අඩුයි. නමුත් අපි දකිනවා ලෝකේ පිළිගත් වෘත්තීන් වල නම් සඳහන් කරන්න පුළුවන් අපිට ඕන තරම් හැමතිස්සෙම repetitive part එකක් තියෙන වෘත්තීන්. ඒ කියන්නේ නැවත නැවත කළ යුතු part එකක් එදිනෙදා එන වෘත්තීන් ඔක්කොම replace වෙනවා ඉස්සරහට ML machine learning robotics වලින්. ඉතින් එතුමා කිව්වා වගේ robotsලාට කරන්න බැරි ටික මොනවද? human qualities ටික. අන්න ඒවා improve කරගන්න විදිහ අනාගත ලෝකෙට තාම වැදගත්. ඉතින් ඒ valuable ඒ කියන්නේ ඒ වටිනා අදහසත් එක්ක අද අපි සාකච්ඡාව මෙතනින් හමාර කරනවා. ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක මේ දරුව බෙදාගන්න. බොහොම ස්තුතියි සම්මානය කරගත්තට.